අයිබෝන් කියලා පිළිගන්නවා විලංග 0% අපේ YouTube නාලිකාවත් එක්ක එකතුලා ඉන්න අපේ යාළුවෝ හැමදෙනාම. ඉතින් අද අපි ටොපික් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ලේඛිකාවක් වගේම ජනමාධ්‍යවේදිනියක්. She is one of the best actors in Sri Lanka and also a writer, also a television program producer, a television host and also a very popular actress. This is none other than Tharaka Vasalamudaliyarachchi. අයිබෝන් තාරකක්ටි. අයිබෝන්. ඉතින් අද අපි ටොපික් එපිසෝඩ් එකත් එක්ක එකතු කරගන්නේ තාරකා වාසල්මුදලියාරච්චි. ඉතින් තාරකා වාසල්මුදලියාරච්චි කියපුවාම ලංකාවේ කලාවේ ඉන්න පිරිසට මේ කලාවත් එක්ක ඉන්න සියලුම දෙනාට තාරකා කියන්නේ අලුත් චරිතයක් නෙමෙයි. මොකද දැන් දශක ගණනාවක ඉඳලා මේ ශාස්ත්‍රයේ රැඳීගෙන ඉන්න තමන්ගේ ජනප්‍රියත්වය, තමන්ගේ තියෙන ගෞරවය සහ මේ ශාස්ත්‍රය තුළ තමන් රඳවා ගන්න ඕනේ ඒ අභිමානය නිතැතින්ම රඳවාගත්ත සුන්දර කලාකාරිනියක් තමයි මම අද එකතු කරගෙන තියෙන්නේ. ඉතින් තාරකක්ටි දැන් සමහර විට මට තාරකක්කිත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරද්දී තියෙන එකම දේ තමයි මොකද තාරකක්කි කියන්නේ හොඳ වැඩසටහන නිවේදිකාවක්නේ. ඉතින් ඒ නිසා මම මෙතන මට තමයි දැන් නිවේදකයා වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම උපරිම උත්සාහ කරනවා තාරකක්කට හොඳ විදිහට මේ වැඩසටහන කරන්න. ඉතින් අක්කා දැන් ගොඩක් වෙලාවට දැන් තාරකා කියපුවාම ගොඩක් දෙනෙක් දන්නවා. දැන් සෝෂල් මීඩියා දෙනවා මේ දේවල් එක නිරන්තරයෙන් ගැටෙද්දි ගොඩක් දෙනෙක් අනිවාර්යෙන්ම දන්නවනේ. නමුත් ලංකාවේ කවුරුත් නෝ ඉන්න පුළුවන් මේ තාරකා වාසල්මුදලියාරච්චි කියනවා දන්නේ නැති. ඉතින් ඒ නිසා මම කැමතියි විහක 0% අපේ YouTube නාලිකාවෙන් තාරකා වාසල්මුදලියාරච්චි කියන්නේ කවුද කියලා තාරකා අක්කාගෙන්ම සමස්ත ශ්‍රී ලංකාවටම ජනතාවටම කියන්න. ඔව් හරි අමාරුක දැන් මම හිතන්නේ එහෙම කියන කෙච්චර සුදුසු නෑ මම කවුද කියලා හැබැයි මට කියන්නේ මම දන්නේ මෙහෙමක් සමා වෙන්නට මම දන්නේ මම ගැන මම තරම් කවුරුත් දන්නේ නැක්ක ඒ වගේම තාරකා ගැන තාරකා තරම් කවුරුත් දන්නේ නැහැ මම කැමති මම ලේඛිකාවක් කියලා අඳුන්වන්න මට ලේඛිකාවක් කිව්වහම අර සමාජයේ ජීවත් වෙන මිනිස්සු ගැන සමාජ ප්‍රශ්න ගැන මනුෂ්‍යත්වය ගැන කරුණාව දයාව ආදරය පෞල් ජීවිතය ලෝකය ගහකොළ පරිසරය සතා සිඹ මේ සියලුම දේ මට ලේඛකයා ලේඛිකාව කියන ඒ තව ඇතුලේ ගැටුලා තියෙනවා. ඒකද මම හිතනවා බොහෝ දෙනෙක් මේ වෙනකොට ඔබ කිව්වා වගේ මම රූපවාහිනී පුවත්පත් වලින් රූපවාහිනියෙන් ඉන්නේ ඇවිල්ලා දැන් ඒක පහුගිය කාලේ පය තිබ්බේ සාහිත්‍ය ක්ෂේත්‍රය. ඉතින් ඒකෙත් යම් කිසි ගමනක් ඇවිල්ලා තියෙනවා ලේඛිකාවක් හැටියටත් මාව පිළි අරගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒකට ඒ බොහෝ දෙනෙක් මම ලේඛිකාවක් හැටියට දන්නවාද කියලා මම හිතනවා. ඔබ අහන ප්‍රශ්නෙට උත්තරේ තිය හැමෝගෙන් අලම තියෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ දේවල් මේ විදිහට කතා කරද්දී මට දැනෙන දේ තමයි අක්කේ සමුර්ධ හදවත් කියන්නේ. එහෙම නැත්නම් ප්‍රේක්ෂකයෝ කියන්නේ. මේ හැමදෙනාම තමන් නතු කරගන්නවා කියන්නේ ලේසි පාසු කාරණයක් නෙමෙයි. මොකද හරි වටිනාකමකින් යුතු පිරිසක් තමයි මේ සහෝදරයෝ, මේ ලේඛිකාව, මේ ප්‍රේක්ෂකයෝ, මේ පොතපත ඇසුරු කරන පිරිස. එහෙම නැත්නම් මේ වැදගත් කියන හොඳයි කියන බරයි කියන මේ මාධ්‍ය හසුරන පිරිස කියන්නේ තමත්ම ගත්තොත් වටිනා පිරිසක්. ඉතින් මේගොල්ලන්ගේ ආකර්ෂණය එහෙම නැත්නම් මේගොල්ලන්ගේ කැමැත්ත දිනා ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා අය ඔහු අනිවාර්යයෙන්ම සුවිශේෂී චරිතයක් වෙනවා කියන දේ ඔබ මම අපේ කවුරුත්ම දන්න දෙයක්. ඉතින් අපිට මේ පිළිබඳව සතුටටපත් වෙන්න පුළුවන් අකි මොකද ඔබ ඒ ජයග්‍රහණය මේ වෙදි ලබාගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට තාරකා වාසල්මුදලියාරච්චි ගැන කතා කරනවා නම් අපිට මොකද ඇය අපි රංගන ශිල්පිනියක් විදිහට දකිනවා බොහෝ නිර්මාණවල ඇය සඳහන් කරන විදිහට ඇය දක්ෂ ලේඛිකාවක් අපි ගොඩක් ඇගේ මම දන්න විදිහට පොත් කිහිපයක්ම රිලීස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම TV host එකක් එතකොට ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩියුසර් කෙනෙක්. ඉතින් මේ ඔක්කොම තියෙද්දි නමුත් ඇය හඳුන්වන්න කැමති ඇය වැඩියෙන්ම ලේඛිකාවක් කියලා. මොකද අකි ඒ දේ තුළ තියෙන බර සහ ඒ දේ තුළ තියෙන පරිසරයත් එක්ක මේ ලෝකයේ තියෙන මේ ආදරය සමස්ත මේකේ ගැඹෙලා දෙනවා. සම්බන්ධතාවය ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක බින්දින්න බැරි සම්බන්ධයක්. අනිවාර්යයෙන්. ඉතින් මේ මෙහෙම කතා කරගෙන යද්දි මම මුලින්ම අහන්න කැමතියි අර මේ දවස්වල ජීවිතේ කොහොමද කියලා. හැමදාම හොඳයි. හැමදාම මේ දවස්වල කියලා විශේෂයක් නෑ. හැමදාම හොඳින් ජීවිතේ ගත කරන එක තමයි මගේ සාමාන්‍ය පුරුද්ද. සතුටින් ඉන්නවා හොඳින්.
හරි. ඉතින් අපි දැන් අපේ ටෝක් ෂෝ එකේ අපි කතා කරද්දී අපි මේ කොමන් ක්වෙස්චන් එකක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ අපි මේ දන්න ඇති සමහර විට ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ගැන. ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ගැන තාරකා වාසල මුදලියාච්චි මොන විදිහටද දන්නේ? ඒ කියන්නේ නෙගටිව් ඉමේජ් එකක්ද තියෙන්නේ? එහෙම නැත්නම් පොසිටිව් ඉමේජ් එකක්ද තියෙන්නේ? මගේ ජීවිතයේ සාමාන්‍යයෙන් මම දන්නේ ඒක මම වෘත්තකින් ගෙනෙන දෙයක් වෙන්නේ නැති. මම හැමදේම දිහා හරි මධ්‍යස්ථව බලන්නේ. ඉතින් ඒ නිසා අර වගේ නෙගටිව් අදහසක් ඒ කියන්නේ ඍණාත්මක අදහසක් කිසිසේත්ම මගේ අලුත් පරම්පරාව ගැන නැහැ. මම ඇත්තටම ආඩම්බරයි ඔයගොල්ලන් වගේ අය මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ අලුතෙන්. ඉතින් අපි කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා ඒක යම් මට්ටමකට ගොඩනගලා ඒක ආරක්ෂා කරලා ආදරය කරලා ඒක ඩෙවලොප් කරලා ඒ තත්ත්වයට ගෙනාවම ඒක තව පරම්පරාවක් ඉන්නෝනේ ඒක ඉස්සරහට අරන් යන්නේ. ඒක හැමදාම අපි අයිතිකාරයෝ නෙමෙයි. ඉතින් අපි ඔයගොල්ලෝ දිහා බලන් ඉන්න ආදරෙන් ආසාවෙන් මේ වැඩ කරගෙන යන විදිය. ඉතින් මට පෙනෙන පොඩි ගැටලු ටිකක් තියෙනවා නමුත් තරුණ පරම්පරාවේ. ඒක හැමදාම සමහරවිට තිබුණා වෙන්න පුළුවන්. දැන් ඇත්තටම අපේ කාලෙට සහ ඊට පෙර කාලෙට සාපේක්ෂව ගත්තාම වර්තමානයේ බොහෝ අපිට පහසුකම් තියෙනවා. තාක්ෂණය දියුණුවයි, ලෝකෙ දියුණුවයි. දැන් ඉස්සර අපි පුස්තකාලයකට ගිහිල්ලා පොත් පෙරලලා මහන්සි වෙලා සොත්තුරු හොයලා තප්පරේ යන්නේ මේ ඊපෙරේදා අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කිව්ව ලස්සන කතාවක්. ඔහු කිව්වා අද වර්තමානයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා හරි අභියෝගයකට මුහුණ දෙනවා. එයාට අප්ඩේට් වෙන්න නැතුව ඉන්න බෑ. මොකද මොනවා හරි වචනයක් කියපු ගමන් ටෙක්නිකල් ටර්ම් එකක් කිව්වත් මොනවා හරි වචනයක් කිව්වොත් අගල් Google search කරලා බලන්න ෆෝන් එකක් තියෙනවා. එතකොට ඒක වැරදියට එයා කිව්වොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ගුරුවරයා කියනවා විශ්වාසයක් නැති වෙනවා. ඒකෙන් අපිට පේනවා තාක්ෂණය කියන එක අපේ අතටම ඇවිල්ලා තියෙනවා. ඒතර මේ තාක්ෂණය අපි හරියටම පාවිච්චි කරනවා. මම කියන්නේ ඒක දෝෂයක් නෙමෙයි මම. දෝෂය හැමදාම කියනවනේ. කියන්නේ අපි මේ වෙන නරක කියන්නේ නරක පැත්තට යනවා වැඩි අපි හොඳ එකතු කරන්නේ නැහැ. ඒක ඕක දුක හොයන්නේ. ඕව හැමදාම තිබුණේ. මම කියන්නේ එහෙම නෙමෙයි. අපේ දියුණුවට සාර්ථකත්වයට කොහොමද මේක යොදාගන්නේ කියන එක මට හිතෙනවා තාම අපි 100% ප්‍රයෝජන අරගෙන නැහැ තාක්ෂණය. ඒ වගේම තමන්ගේ හැකියාව තේරුම් අරන් තමයි යන්න ඕනේ මොන ගමනද කියලා පොඩි අපහැදිලිකමක් ඇති වෙන්න පුළුවන්. ඔයගලන්ට ඉස්සර අපි මේ ක්ෂේත්‍රයට එනකොට තිබුණාට වඩා ගොඩාක් දේවල් විවෘත වෙලා තියෙනවා. එතකොට අවස්ථා වැඩි. ඒතර එක ක්ෂේත්‍රයක එයාට ගොඩනැගෙන තියෙන වෙලාව එයා ක්ෂේත්‍ර දෙක තුනකට ටටක් ගාලා ගියොත් එකකවත් එයාට ගොඩනැගෙන්න බැරි වෙනවා. එතකොට එයාගේ ප්‍රතිරූපේ මේ කල්පනා ඇයි මගේ ප්‍රතිරූපයක් හැදෙන්නේ නැත්තේ? ඇයි මගේ නමක් හැදෙන්නේ නැත්තේ? අරක තමයි ප්‍රශ්නේ. එකක් කරලා පෙන්නන ගුණාත්මකව යම් දෙයක නිරත නොවීම. අන්න ඒකයි. ගුණාත්මක සහ ඒක දියුණු වෙන්න ඕනේ. ඒකේ මුත්තට මේකට බැහැලා මහන්සි වෙලා වැඩ කරලා පොඩි වෙලා හැප්පිලා ඒක ජීවත් වෙලා ඊට පස්සේ පොඩි කාලයක් ගියාට පස්සේ පුළුවන් තමන්ට වෙන වෙන ක්ෂේත්‍රවල ඉස්සරහට එන්න. මට හිතෙනවා මේ පැටර්න් එකක් පොඩ්ඩක් එහෙම තියෙනවා. ඊළඟට අපි හැමදාම කියනවා ග්‍රැජුවේෂන් ගරු කරන්න ඕනේ. අපි අපේ ඉන්න ක්ෂේත්‍රයට ආදරය කරන්න ඕනේ. අපි නිකන් తాවකාලිකව නිකන් ජනප්‍රිය වෙන්න හරි මොනවා හරි නමක් හදාගන්න කියලා එහෙම නෙමෙයි. අවංකව අපි ඉන්න ක්ෂේත්‍රයට ආදරය කරන්න. ඒක තමයි ඒකත් එක බැලෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න තරුණ පරම්පරාව ගැන කතා කරද්දී තාරකා වාසල් මුදලියාරිච්චිට තියෙන්නේ තමත්ම ධනාත්මක ආකල්පයක්. වගේම ඇය සඳහන් කරනවා යම් මේ හැදෙන්න ඕන සහ වෙනස් වෙන්න ඕන මොනවද කියන දේ අපේ තරුණයන්ට තරුණියන්ට මොන විදිහටද උකහා ගන්න ඕන කියන දේ පිළිබඳව මම හිතනවා තාරකක්කයි තමත්ම පැහැදිලි කිරීමක් කරලා අපිට දැනෙන්න සහ හැමෝටම තේරෙන්න. ඉතින් තාරකක්කේ දැන් අපේ ටෝක් ෂෝ එකේදී අපි මේ දේවල් කතා කරගෙන යද්දී අපි ගොඩක් වෙලාවට මේ අපේ ටෝක් ෂෝ එකේදී ආදරය සහ ප්‍රේමය කියන මාතෘකාවට ලොකු තැනක් දෙනවා. ඉතින් මම අහන්න කැමති මම පොදෙක්ක කියහන්නේ අපිට කවුද ආදරය කරන්නේ කොහොමද ජීවිතේ එහෙම දෙයක් නෙමෙයි. ඒක කියන්නේ ඔව්. ඒ වගේ දෙයක් නෙමෙයි මම අහන්නේ. මඩක් දැනගන්න මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි දැන් ආදරය සහ ප්‍රේමය කියද්දී අපි දන්නවානේ මේ ලෝකේ ලස්සන වටින බැඳීමක්. ඒ කියන්නේ මේක හරි සොඳුරු සුමට හැමෝටම ඕන රැක ගන්න ඕන බැඳීමක් කියලානේ මම දකින විදිහට. ඉතින් මේ ලස්සනයි සොඳුරුයි හරිම සිනිදුයි කියන මේ බැඳීම ආදරය සහ ප්‍රේමය තාරකා වාසල් මුදලියාරිච්චිට මොන වගේද දැනෙන්නේ කියලා අපි දැනගන්න කැමතියි. ඔයාලට දැනෙන විදිහට මටත් දැනෙනවා ආදරේ ප්‍රේමය. ප්‍රේමය ආදරය කියන ඔකෙකින් මම හිතන්නේ අවුරුදු ගාණක් පිටපස්සට ගිහින් අපි හිතුවා හැමෝම ගැන කතා කරනවා. ලෝක ජීවිත වෙන හැමෝම ආසය ආදරය කරන්නේ.
ප්‍රේම කරන්නේ. මම හිතන්නේ ඒකේ වයස් ભેදයක්වත් නෑ මම. අනිවාර්යයෙන්ම. නේද? ඒ කියන්නේ එහෙම අපි ભેදයක් හදාගත්තොත් දැන් මේ ආදරය කරන්න තියෙන මේ වයස තරුණ වයස විතර අපි මේ වයසට ගියාම ආදරය කරනවා. එහෙම හිතුවත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. මට දැන් කවුරුත්ම කියනවා නැකද මේ ආදරය කියන මේ ආදරේ ප්‍රේමය කියන දෙයට ආදරේ යුද්ධයයි කියන්නේ කිසි වෙනසක් නැහැ ඕන දෙයකට ඔට්ටුයි කියලා කියනවනේ. දැන් සමහර කියනවා මේ ආදරය කියන දේ කියපුවම සීමා විරහිතයි. ගොඩක් මිනිස්සුන්ට කිසිම බලපෑමක් නැහැ. උස මහත වයස කිසිම දෙයක් හැඟීමක් නේද? හැඟීමක් දැනීමක් විඳීම කොහොමද ලබා ගන්න කියන එක තමයි ප්‍රශ්නේ. සමහර විට ඒ කියන්නේ ජීවිතේ එක කාලවලදී හැබැයි අපි ආදරේ වෙන හැඩවලින් අපේ ජීවිතේ දෙනවා. ඒ කියන්නේ අපි ආදරේ කරන කරුණම පොඩිම කාලෙකම ගැඹුරු ගැනීමක්. යෞවන කාලේ. ඒතර ඒ කාලේ තියෙන ආදරේ හරියට නිකන් නිකන් පරිකල්පනයත් එක්ක යන ඩ්‍රීම් කරන මැචුරිටි එක නැහැ. ඒක නෑ. එතකොට ඒ සමහර වෙලාවට ඒක ඇතුලේ නමුත් ඒක ඒ කාලේ ඉදිරියට රස වෙදිනවා. ඊට පස්සේ මම කියන්නේ පවුල ඇතුළට එනකොට අපි ඒ ආදරේ තව බෙදෙනවා. දරුවෝ සැමියා විවිධ දරුවෝ ඒ මම කියන්නේ ආදරෙන් පිරෙන්න ඕනේ අපි. එතකොට තමයි අපිට ජීවිතේ අපේ තමන්ගේ ජීවිතෙත් වෙන්න පුළුවන්. අනිත්‍යගේ ජීවිත ලස්සන කරන්න සරසන්න පුළුවන් නේ. ලස්සන වචනේ මම හිතන්නේ ජීවිතේ සරසන්න පුළුවන් ආදරය කරනවා. ඉතින් තාරකක්ටි දැන් ඇත්තටම මේ මම මේ දේ ගැන ඔබෙන් අහලා ඔබගේ පිළිතුර දිහා මම දැස් අයාගෙන බලාගෙන ඉඳි මට දැනෙන දේ තමයි මේ උත්තරය තුල අය කතා කරන විදිය තුලින්ම ඔබ කොතරම්නම් ආදරයෙන් ප්‍රේමයෙන් බැඳිලාද කියලා කියන දේ අපිට දැනෙනවා. මොකද ඔයාගේ මූණේ මේ කම්බුල් දිහා බලද්දී ඒක ඊටමත්ම හරිම කිසිම ආයාසයක් නැතුව નિરાයාසයෙන් ඔබ සඳහන් කළා. සහ ඔබ සඳහන් කරන ආදරය පුදෙක් පුද්ගල බද්දක් නැහැ. එහෙම නැත්නම් පවුලකට කොටු වෙලා නැහැ. ඔබ පුදෙක් මේක සමස්ත සමාජයටම ලෝකයටම සියලු දෙනාටම ආදරය කරන්න ඕන එකම තමයි සඳහන් කරන්නේ. ඔයා අහුවා දැන් මම මේ වැඩසටහනට එන්න දැන් අපේ යාළුවේ අක්කා මේ හරි ෆ්‍රෙෂ් ගතිය විතරක් කරලා බැලුවා. ඒ කොහොමද කියන්නේ? සතුට නේද අපිට මේ සතුට හොයනවා අපි මෙන්න මේ ටික වැඩ ටික ඉවර කරලා සතුටෙන් ඉන්නවා මේ ප්‍රශ්න ටික විසඳගෙන ඉවරලා සතුට අපි වාහනයක් කරන් ඉවරලා සතුටෙන් ඉන්නවා ගියක් හදාගෙන ඉවරලා සතුට මම හිතන්නේ එහෙම අපි සතුටෙන් ඉන්න බලන් හිටියොත් සමහරවිට අපිට ඒ සතුට අල්ලගන්න බැරි වෙනවා ඒකට සමනලෙක් පස්සෙන් අපි එළවන වගේ නේ සමනල ඇවිල්ලා අපි සමහරවිට අපිට සමනල එන්න පුළුවන් වහන්න පුළුවන් මලක සමනලෙක් වහනකම් බලාගෙන ඉන්නවා නැත්නම් එළවගෙන කියනත් අල්ලගන්න බැහැ ඒක තමයි ජීවිතයේ මම හිතන්නේ මේ හැඟීම විඳින එක තමයි සතුටෙන් ඉන්නවා කියන එකේ පදනම. ඉතින් similars and metaphors උපමා උපමේය මෑ කරන්න කවරකු මේ විදිහට ඉදිරිපත් කරයි. මොකද අය ලංකාවේ දක්ෂ ලේඛිකාවක්. ඉතින් ඒ නිසා ඒ කතා කරන වචනයක් ගානේ අපේ සංවේදී හරිම මම අර කියපු හික්මීමත් එක්ක තියෙන සරලයි සුමටයි සුබුදුයි කියන හැඟීම් ඔක්කොම ඔබගේ වචනවලත් මේ ආදරය සහ ප්‍රේමය ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම අපිට අපේ දේශවලට දැනෙනවා. ඉතින් මේ දේවල් හැමදේම හරිම මිහිරි. මොකද ඔබ සඳහන් කරනවා යන්නේ මේ අපි බලාපොරොත්තු පොඩි බැඳගෙන ඉස්සරහට හෙට සතුටු වෙනවා. අපි අනිද්ද සතුටු වෙනවා කියලා හිතන්නේ නැතුව අපි අද මොහොත ජීවත් වෙන මේ මොහොත අපි සතුටු වෙන්න ඕනේ. එතකොට තමයි අපේ ජීවිත ලස්සන වෙන්න නිසා හැඩ වෙන්නේ. ඉතින් අපි ඕක කියද්දි මට පොඩි දෙයක් මතක් කරා. මොකද මම දකිනවා එක තැනකදී මනුස්සයෙක් ඉන්නවා කකුල් නැති. ඉතින් ඒ කෙනා මෙහෙම බලද්දි ඒ කෙනා දකින්න පාරේ ඇවිදගෙන යන තරුණ ළමෙක්. දකිද්දි එයා හිතනවා අනේ මට කකුල් දෙකක් තිබ්බනම් කියලා. ඒ කකුල් දෙක තියෙන ළමයා යද්දි එයා දකිනවා පුට් සයිකලයක් පැදගෙන යන ළමෙක්. අනේ මට බයිසිකලයක් තිබ්බනම් කියලා එයා හිතනවා. බයිසිකල යන එක නදක්නා බයික් එක හොඳ බයික් එකකින් යන තරුණ ළමෙක්. දකිද්දි මට බයිසිකලෙන් කියන මට බයික් එක තිබ්බනම් හොඳයි කියලා. ඒ බයික් එකකින් යන එක නදක්නා කාර් එක. එයා බයික් එක යනගෙන කාර් එක එක්කලා හිතනවා මට කාර් එක තිබුණා. කාර් එක යන එක නදක්නා හෙලිකොප්ටර් එකක් යනවා. අර මම කියන්නේ හැම දිනම මේ තියෙන දෙයින් ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ අක්කා. ඉතින් මම හිතන්නේ ඔබ ඒ දේ ගැන තමයි හැබැයි තව දෙයක් ඒකට එකතු කරන්න පුළුවන් මල. ඒ කියන්නේ ඕක පොඩි පරස්පරයක් තියෙන කෙනෙකුට ඒක අපි දැන් අපේ දැන් බෞද්ධ දර්ශනයේ තියෙනවානේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඒක කියන්නේ ලද දෙයින් සතුටු වෙන්න සහ අර මධ්‍යස්ථ අනිවාර්යයෙන්.
එතකොට අපි දැන් අපි එක තැනකදී කියන අපි ලැබෙන දේෙන් සතුටු මම ඔයාගේ එක විවේචනය කරනවා අනිවාර්යයෙන්ම. ඒක තමයි දැන් එකතු කරනවා මම. ඒ කියන්නේ අපි ලද්දේ සතුටු වෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම සතුටෙන් සිටීමේ පදනම. හැබැයි අපි එහෙම එකම දැන ඉන්න පුළුවන් නේ. දැන් ඔයා කිව්වේ කියන්නේ අර ඒක නෙගටිව් ඒ කියන්නේ මොකද විනාශ මම මේ සඳහන් කරන එකට මම සඳහන් කරන්නේ උදේ ඔවුන් තැවෙනවා. අන්න ඒකයි. තැවීම නැති නැති වෙන්න ඕනේ. තැවීමෙන් තොරව අපිට සිහින දකින්න පුළුවන් ඒක කරන්න. දැන් කාර් එකක් මොකද අපේ බයික් එකක් තියෙන කෙනෙකුට හිතන්න පුළුවන් මම කාර් එකක් ගන්න ආසයි. කාර් එකක් ගන්න ඕනේ. හැබැයි මට මේක නෑනේ කියලා තැවෙන එකට වැඩි. ඒකට අර ඒක හරි සතුටෙන් ඒක හොඳට තමයි සතුට කියන්නේ පොසිටිව් විදියට ඒක දැන් හිතලා ඒකට දේවල් හොයන්න ඕනේ. කොහොමද මම ඒක කරන්නේ? අනිවාර්යයෙන්. එතකොට මේ දෙක බැලන්ස් කරගන්න ඕනේ. බැලන්ස් කරගැනීම තමයි. ඒ කලමනාකරණේ ආයෙත් ප්‍රශ්නයක් ඇහුවොත් මට උත්තර දෙන්න පුළුවන් එකට. ඒ කියන්නේ අර කලමනාකරණේ කර ගැනීම කියන එක මම අස පොඩ්ඩක් කතා කරනවා. ඔය කතා කරන්නේ අපි පිළිවෙලින් කතා කරමු. මට හිතෙන්නේ දැන් ඔය මධ්‍යස්ථව හිතනවා කියන එක. ඒ කියන්නේ අපිට තියෙන දේෙන් අපි සතුටු වෙන ගමන් කොහොමද අලුත් දේවල් ජීවිතේට එකතු කරන්නේ? ඒක එකක්. ඊළඟට කලමනාකරණය කියනවාම දැන් අර ඔය මේ විෂයානුබද්ධ වචනයක් වගේ මට මේක මට ඔළුවට එන්නේ සාමාන්‍ය අපි මිනිස්සුන්ට අපි ඉගෙන ගන්න දැනක තියෙන මූල ධර්මයක් වගේ. නමුත් ඒක දැන් ඊළඟට අපිට ඔළුවට එනවා මුදල් කලමනාකරණය. ඒකද නෑ. ඒ මුදල් කලමනාකරණයත් ඕන. දැන් අපි පුද්ගලයෙක් හැටියට මේ කියන්නේ ජීවත් වෙන්න පටන් ගත්තම දැන් ඔයා කියන්නේ ඔයා තනියෙන් ගෙදරින් අම්මා වාගේ ගැන ඔක්කොම බලනවා ඒක හරි. නමුත් ඔයා පුද්ගලයෙක් හැටියට තනියෙන් දියුණු වෙන්න ඕන. අම්මගේ තාත්තගේ බලාපොරොත්තුවත් ඒකනේ. එතකොට ඔයා පුද්ගලයෙක් හැටියට දියුණු වෙද්දි කොහොමද මුදල් කළමනාකරණය කරගන්නේ එක අංක එකට එනවා. මොකද ඒ අනුවනේ ඉස්සරහ හදාගන්නේ. එතකොට හැබැයි මම මේ කළමනාකරණය කියන වචනේ මුදල් වලට විතරක් නෙවෙයි. ජීවිතේ හැම දෙයක්ම. දැන් ඔයා කියවනේ ආදරය ප්‍රේමය ගැන. ඒක උනත් කළමනාකරණය කරගන්න ඕනේ. ඔයා අහලා තියෙනවනේ කතාවක් කිසි දෙයක් කියන්නේ ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනෑ නැත කියලා අපි මොම අහලා තියෙන කතාවක් තියෙනවා. ඒක සරල කතාවක් වුණාට ලොකු ගැඹුරක් ඒක ඇතුලේ තියෙනවා. ඕනෑම දෙයක් ඕනෑමට වඩා නැහැ. කලමනාකරණය කරගන්න. ඒ මූලධර්මයක් ඒක මගේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා ඒක කියලා දෙන්නත් ඕනේ. කොහොමද මැනේජ් කරගන්නේ දේවල් කියලා නේද? ඒක වටිනවා ඒක. නමුත් ඒක කොහෙවත් අපිට උගන්වන්නේ නැහැ. ඒ අපෙන් අහන අපි දැන් කාලයක් තිස්සේ මේ යම් තැන් පහු කරගෙන ජීවිත ඉස්සරහට ආවම අපි පුද්ගල හැටියට සමාජය අඳුරන අය වුණා අපි නම් කොහොමද ඔයා මේ දේවල් කරේ? ඒක ඇත්තටම තියෙන උත්තරේ කල්පනාකරණය කරලා තියෙන්නේ. මේ ඇවිල්ලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දෙක ගැන මම කතා කරගෙන යද්දී ඔය පිළිබඳව මට වැඩිදුරට තව කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද මම අක්කියෝ මේ ටොක් ෂෝ එකට සම්බන්ධ කරගත්තීම මට අනිවාර්යෙන්ම අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් මේ දේවල් පිළිබඳව මම හිතනවා අපිට තව මීට වඩා වැඩියෙන් ඉස්සරහට අපිට මේ පිළිබඳව කතා කරන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙවි. අකේ අර මම ගත්ත උදාහරණයක් එක්ක කතා කරද්දී මට ඕනුනේ කියන්න. මොකද අපි දැන් ඒකේ අනිත් පැත්තට හිතාගෙන ගියොත් එහෙම සියලුම දේ තියෙන පුද්ගලයා හෙලිකොප්ටරේ ඉඳලවත් සතු වෙන්නේ නැහැ. අහස දිහා බලන අහස යන රොකට් එකක්. රොකට් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අපි අර එක මිනිහෙක් ඉන්නවා කකුල් දෙකවත් නැහැ. ඉතින් කොච්චර දේවල් නම් අරන් ලැබිලාද සැනසෙන්නේ නැහැ. ඒ කියන්නේ හෙලිකොප්ටර් එකක මේක රොකට් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මම හිතන්නේ තාරකා වාසල් මුදලාරච්චි සතුටෙන් ජීවත් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ ලද දේත් එක්ක සතුටු වීම වගේම ඇය එකතු කර ගන්නාලත් කාරණාව මේ කලමනාකාරීත්වයත් එක්ක කලමනාකරණය කිරීම කළ දෙයක් අනිවාර්යයෙන්. ඉතින් අපි දැන් ඔබ ලංකාවේ මේ වෙද්දී ජනප්‍රිය චරිතයක් ජනප්‍රිය වගේම සාර්ථකත්වයට පත් වෙච්ච කාන්තාවක් යුවතියක්. ඉතින් ඒ නිසා දැන් මේ වීඩියෝ එක බලන පුංචි ළඟි කෙනෙක් ඉන්න පුළුවන් මල්ලි කෙනෙක් ඉන්න පුළුවන් ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේක බලන් ඉඳි අපි කොහොමද මේ තාරකාක්කි වගේ වෙන්නේ මෙයා වගේ කොහොමද අපි තැනක් හදාගන්නේ ඒ කියන්නේ you are kind of one of a celebrity නේ ඒ කියන්නේ අපිට ඒක කටපුරා කියන්න පුළුවන් ඔබ ලේඛිකාවක් විදිහට ඔබ සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා TV icon එකක් විදිහට ඔබ තම ශාස්ත්‍රයේ තැනක් සාදාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහට ඒ වගේම රූපවාහින වැඩසටහන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට මේ හැමදේම ඔස්සේම තරණය කරලා මේ දේවල් අධ්‍යයනය කරලා මේ දේවල් යම්කිසි ස්ථාපනයක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම කැමති සමාජගත කරන්න ඔබ මේ දේවල් කල්පනාකරණය කරගත්තේ කොහොමද? සහ මේ හැමදේම ඔබ කොහොමද හරි නිවැරදි ආකාරයෙන් ඇසුරු කරන්නේ? ඒ වගේම මම මතක් කරන්න කැමති ඔබ සටන් ශිල්පයක් හදාරනවා. ඉතින් මේ හැමදේම අපි ගත්තොත් මේ විදිහට ගත්තොත් හරි
මෙහෙම විසිරලා තියෙන දේවල් ටිකක් ඔබ එකතු කරගෙන ජීවිතේ ලස්සනට ඇත්තම නමේ විදිහටම තාරකාවියක් වගේ මොකද තරුවක්ගේ මේ වගේනේ. ඒ විදිහට බබලෙනවා සහ මේ අපි දකිනවා මේ සියලුම ප්‍රදේශවල දිස් වෙනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් කතා කරමු. සතුටුයි ප්‍රශ්න ගැන ඇත්තට මේ මම කැමති කතා කරන්න. මගේ ගොඩක් දෙනෙක් අහලක් තියෙන ප්‍රශ්නයක්. මම පොත් කියවන නිතර අහනවා කොහොමද ඒ කියන්නේ ඒගොල්ලෝ සමහරවිට මට දුරකථනයෙන් කතා කරනවා පොතක් කියවලා ඊට පස්සේ ටිකක් වෙලා කතා කරනකොට මම මේව දෙයක් එහොට කමක් නැද්ද කොහොමද මෙතෙන්ට ආවේ ඔබතුමී කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් දෙයක් කියලා අහනවා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් ඒක. සමහරවිට. ඉතින් ඔන්න එහෙනම් පුදේ සවන් දෙන්න එක විතරක් කරන්නේ නැතුව මේ දේ හරියටම අහගන්න ඔබත් ඔබේ ජීවිතය ලස්සන කරගන්නේ කොහොමද? මේ ඔබට දැන් මේ තිබෙන ජීවිතේ ඊට වඩා පොඩ්ඩක් හරි තවදුරට සාර්ථක කරගන්නේ කොහොමද කියන දේ දැන් අකිය ඔබ අනිවාර්යයෙන්ම මේ දේ ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබගේ ජීවිතය ලස්සන කරගන්න සුන්දර කරගන්න ඔබට අනිවාර්යයෙන්ම හැකි වේවි. පළවෙනි එක තමයි හීනයක් තියෙන්න ඕනේ. ඒ හීන දැකීම විතරක් ප්‍රමාණවත් නෑ. ඒ හීනේ සැපය කරගැනීමේ දේවල් හොයන්න මොනවද ඒ සඳහා කළ යුතු දේවල් කියලා. එතකොට ඇත්තටම පොඩි කාලේ ඉඳන් මම ලේඛිකාවක් වෙන්න සිහිනුනේ. නමුත් කාලයක් යනකම් මට තේරුනේ නැහැ කොහොමද මේ කියන්නේ ඔයාලා කිව්වා වගේ මේ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙන්නේ කොහොමද කියන එක ගැන බලාදාසක්වත් තිබුණේ නැහැ. මොකද ඒක අපි කොහෙවත් තියෙන දෙයක් ඉගෙන ගන්නේ නැහැ නේ. මේවට පිළිතුරු නැහැ නේ. ජීවිත පැවැත්මෙන්නේ දැන් මම අහන්නේ මගේ ජීවිතේ හැඩ ගස්වාගෙන තියෙන ආකාරය පේනවා. ඒ මම මේ ගොඩක් දෙනෙක් දන්න චරිතයක් නිසා. එතකොට ඒ කෙනාගේ ඒ තරට කියපු අත්දැකීම් ටික සහ රහස් ඇති. එතකොට ඔබ දන්න ප්‍රගුණ කරපු ශිල්පීය ක්‍රම ඇති. අන්න ඒ ටික තමයි අපි මේ අද එලි දක්වන්න හදන්නේ. ඇත්තටම මේ ගොඩක් වටිනවා ඔයා කරන මේ වැඩේ. ඒ කියන්නේ මොකද ඒක හරි ප්‍රයෝජනවත්. ඉතින් ඒ සමහර විට අපේ ක්‍රමයේ තව කෙනෙකුට හරි නොයන්න පුළුවන්. නමුත් ඒ අතරින් එකක් හරි වැදගත් වෙන්න පුළුවන්. දැන් මම කිව්වා වගේ හීනයක් තියෙනවා. ඊළඟට තමන්ගේ මේ ටැලන්ට් එක අඳුර ගන්න කියන්නේ තමන් මොන විදිහටද වඩාත්ම දක්ෂ කියන එකත් අඳුර ගන්න ඕනේ. ඒ ඔස්සේනේ අපිට ඉස්සරහට කියන්නේ වේගවත් ගමනක් සමහරට යන්න පුළුවන් වෙන්නේ. වේගවත් කිය මම කිව්වේ ඒක හරියට කරන්නේ නැතුව වේගෙන් යන එක නෙමෙයි. අපි යන ගමන අර ඉබි ගමනක් වුණත් හරියන්නේ නැහැ. එතකොට ඉතින් අපිට ජීවිත කාලය ඇතුළත ඒක කරන්න බැහැ. දැන් මගේ සාමාන්‍ය පෞද්ගලික කාලේ බලුවහම මගේ දවසක් අපේ මේ ක්ෂේත්‍රයේ මිත්‍රේ දනන්ජ සිරිවර්ධන මේ අපේ සහෝදරයා හුවා තාරකාක්කේ ඔයා කොච්චර කාල ජීවත් වෙන්න හිතන් ඉන්නවද මේ ඔය ඔක්කොම දේවල් මම කොහමල්ලි අලුතෙන් ඔයා මොනවද කරන්න කියලා මම කිව්වා මම මේ අලුතෙන් මේ අලුත් දෙයක් දැන් කරන්න හිතන් ඉන්නේ මාෂල් ආර්ට්ස් කරන්න කරන්නේ ඔයා කොච්චර කාල ජීවත් වෙන්න හිතන් ඉන්නවද තියෙන්නේ කියලා හුවා මම අවුරුදු 6ක් විතර තමයි ඒක මේ එක ක්ෂේත්‍රයක ඉන්නේ ඊට පස්සේ තව එකට මාරු වෙනවා ඉතින් මම ඵලදායක දේවල් කරනවා ඉතින් ජීවත් වෙන කාලය ඇතුළත ඒකේ කොහොම හරි සම්පූර්ණ කරනවම හදනවා මල්ලි. ඉතින් ඇත්තට ඒ අසුවත් සාකච්ඡාවක් වුණා අපේ ඊට පස්සේ දෙන්නේ ගැන කතා කරා. ඉතින් මම කියන්නේ දැන් අපි එකම ක්ෂේත්‍රයේ දැන් අපි හඳුනාගත්තට පස්සේ අපේ තියෙන දක්ෂතාවය මොකක්ද කියලා ඒක හොඳට දියුණු කරගන්න. ඒකෙන් තමයි අපිට කැපලෙන්න කියන්නේ අර අපේ තියෙන බෑක්බෝන් එක හරියට. ඒ කියන්නේ ඒකෙන් මේම කෙනෙක් මවන්න පුළුවන් අපිට කියන්නේ. දැන් තාකෝ දැන් වස්තු බීජය. ඔව් කවුරු හරි පුද්ගලයාව අපිට නිකන් අර ගොඩ නගන්න. ස්කෙල්ටන්. ඔව් ඒක තමයි බේස් එක වෙන්නේ. එතකොට මම කියුවේ තරුණ පරම්පරාවට පොඩි ගැටලුවක් මම දැකලා තියෙනවා. ඉතින් අර ගොඩාක් අවස්ථා ගොඩාක් දක්ෂතා තියෙනවානේ. ඒ කියන්නේ අතර අලුත් පරම්පරාව හරි දක්ෂයි අපි. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට පොඩි පැටලියුමකට එනවා මේ මොකද්ද තෝරගන්නේ කියලා. ඒක සාධාරණයි. ඉතින් මේ පැටලෙන එක අපි දුස් කියන ඕන දෙයක් නේ. මම නම් එහෙම නෑ. මම අලුත් හරි ආදරෙන් බලන කෙනෙක් නිසා මගේ ඕන දෙයක් කිව්වොත් මම කියලා දෙනවා. එතකොට ඒ කොහොමද අපි ඒ කියන්නේ අපි පළවෙනිම හඳුනගත්ත මෙන්න මේ ගමන තමයි මම යන්නේ. ඒක හරිය නිවැරදි වෙන්න ඕනේ. ඒකට ඊළඟට අපිට දැන් වර්තමානයේ වල අධ්‍යාපන සුසුකමත් අපිට බලපානවා. එතකොට අපි අධ්‍යාපන කටයුතු හරියට කරගන්න ඕනේ. මොකද එක තැනකදී අපි වෙන මොකක් හරි ක්ෂේත්‍රයක් තිස්සේ ඉදිරියට ගිහිල්ලා ඉවර වෙලා අපි අධ්‍යාපන කටයුතු වලින් ඉස්සරහට නොගිය ඉట్లా තිබුණොත් අපිට එතන ගැටලුවක්. හැබැයි අපිට ඒකෙන් කියවෙන්නේ මේ සීමාවක්. අපිට එක තැනකදී ජීවිතේ සමාජයට වැඩිදුර අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒකෙන් කැපලෙන්න පුළුවන්. එතකොට දැන් අපි ප්‍රධාන දේ තෝරගත්ත කියන්නේ සෑහෙන මහන්සි වෙනවා. මේ වාක්‍යය මම අපි හරියට මහන්සි වෙනවා කියන දිවාරය නොබල මහන්සි වෙනවා මම හරියට කරනවා. දැන් ඒක තමයි මහන්සි වෙන්නේ නැතුව විද්‍යාව කරන්න බෑ. දැනෙන්න ඕනේ. දැනෙන්න ඕනේ. ඒක ඒ වෙනුවෙන්ම කැප වෙනවා. ඉස්සර මම ලියන කාලේ මම ගුවන්විදුලියට ලියව පුංචිම කාලේ මම ආසල් අධ්‍යාපනය කරන කාලේ මම ලොකු මිටියක් SLC එකට යවන ලොකු
මේ ආටිකල්ස් මීඩියා රූම් සේවයත් එක්ක වැඩ කරා. ඉතින් එතකොට මම පාන්දර එකට දෙකට නැගිටලා ලියන්නේ. නිදි ගන්න නැගිටලා එහෙම වෙලාවක් නැහැ. මට හිතෙන වෙලාවට මට අදහස් වෙන වෙලාවට මම ලියනවා. දැන් උනත් පොතක් කරන්න පටන් ගත්තාම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කලුණාව කතාව ලියන්නේ මම අවුරුදු 4ක් 5ක ඊටත් වැඩි මුල්ලේරියාව හොස්පිටල් එකේ යන රිසර්ච් එකක් කරා. ඒකේ පාඩු නෑ ඒක. අදටත් මිනිස්සු අතර අනිවාර්යයෙන්ම අදටත් පොතපත පරිශීලනය කරන මිනිසුන් අතර මේ කලු කියන නවකතාව දැවැන්ත නිර්මාණයක් කළා අවසන්. ඒ මහන්සිය ඇත්තටම මේ ප්‍රතිඵලය තියෙනවා. මොකද මම ඒක ලියද්දි මට හිතුනේ මේකෙන් 10 දෙනෙක් මට දැනුවත් කරොත් අඩුතරමින් 10 දෙනෙක් දැනුවත් කරොත් මේ මුල්ලේරියා හොස්පිටල් එක කියන්නේ මොකද්ද? ඒකේ ඉන්න අය කවුද? ඒගොල්ලන් මොකද වෙන්නේ? ඒගොල්ලන් වෙනුවෙන් අපි මොකද්ද කරන්න ඕනේ? සමාජයේ තියෙන ස්ටිග්මා එක මානසික රෝගී කියලා ලේබල් එකක් දාලා ස්ටිග්මා එකෙන් විසඳ වෙන ප්‍රශ්න හිතරි දෙන හැටි. මේ සේරම 10 දෙනෙක් දැනුවත් කරොත් ඇති කියලා මුලින් මේ දෙක. ඒක තමයි මගේ බලාපොරොත්තු. මම ඇඬුවා. ඒ කියන්නේ මම පළවෙනි වැඩසටහන රූපවාහිනිය සදා කරන්නේ මම ගෙදර ඇවිල්ලා හරියට ඇඬුවා. ඇයි මට ඇයි මේ මිනිස්සුන්නේ මට මොනවද කරන්න බැරි කියලා. නමුත් මම ඒක කරා. මම අදටත් ඇත්තටම සතුටු වෙනවා. ඊට පස්සේ අපි මගේ උත්සාහයෙන් පස්සේ හොස්පිටල් එක සම්පූර්ණ වෙනස් කරා. ඒ අලුත් දේවල් ආවා. ඒගොල්ලන්ට සමාජයේ දකින්න අවස්ථාව හම්බුණා. ඊළඟට එළියට ගිහලා වැඩ කරන්න ඒගොල්ලන්ට අවස්ථාව හම්බුණා. ඊළඟට ඒ මානසික රෝගීන් පිළිබඳව පනතක් තිබුණා. ඒගොල්ලන් එළියට ගෙනියන්න විදිහක් නැති. කාටවත් කවුරුත් ඇවිල්ලා ගන්නෙ නැත්තම් ඒගොල්ලන්ට එළියට යන්න කියන්නේ. ඒක පවා ඒ සිටි අධ්‍යක්ෂකවරයා වෙනස් කරා. ඉතින් මම හිතන්නේ මම බොහෝ දේවල් කරා. මට සතුටු වෙන්න පුළුවන්. ඔයා මගෙන් මෙහෙම අද ප්‍රශ්න අහන්න මේ විදිහට ඉඳගෙන මම මේ දේවල් කරපු වෙනවා. මම කියන්නේ අන්න ඒක තමයි. ඒ කියන්නේ කවදා හරි Tamanට සතුටු වෙන්න පුළුවන් නම් මම මේ දේවල් කරා කියලා. ලොකුම ජයග්‍රහණය. ඉතින් එහෙම කරොත් මම කවදාවත් ඒක අහන්නේ නැහැ. එතනින්ම ගොඩ නැගිනවා ඒකත් වෙලා. එතනින්ම ගොඩ නැගිනවා. Tamanට තමයි අවංක වෙන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඉතින් අකි මේ දේවල් අපි ඔබ මේ සඳහන් කරන මේ කාරණා පිළිබඳව සමහර වෙලාවට මමත් දැනුවත් වෙන්නේ නැහැ සමහර දේවල් පිළිබඳව. දැන් නිර්දේශගත වෙලා තියෙන මොනවා හරි පණක වෙනස් කරන්න පුළුවන් නම් මේ පෑනෙන් ඔබ ඒක කළා දිනවා. ඉතින් අකි මේ පිළිබඳව කතා කරද්දී ඔබගේ ඇස්වල කඳුළු. මොකද අකි මම හිතන්නේ ඒක වේදනාවක් එක්ක නෙමෙයි තියෙන්නේ සතුටක් එක්ක. මොකද සමහර විට මේ පොතයි පෑනයි කියන්නේ අපිට සරල දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපිට ඕනම මිනිස්සෙක්ට තමන්ගේ ළඟ නිතර තියෙන දෙයක්. ඉතින් මේකෙන් ඔබට අනවශ්‍ය දෙයක් කියලා පොඩි කරලා විසි කරන්නත් පුළුවන්. හැබැයි මේ දෙයින් සමස්ත රටක්, සමස්ත ජනතාව, සමස්ත ප්‍රජාවක් කොල්ලන්න පුළුවන්. ඉතින් ආදරය කරන්න පුළුවන්. ආදරය කරන්න පුළුවන්. බේර ගන්න පුළුවන්. ගොඩක් ඒවල් බේර ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ දේවල් ගැන ඔබ කතා කරනවා විතරක් නෙමෙයි අතින් ලිවිං ප්‍රූෆ්. ඔබ ජීවිතේ ඒක කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබට සතුටු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ සැබෑ කාලේ ගත කරද්දී කරන්න දේවල් නැහැ. මතක් කරන්න මෙමරිස් නැහැ. මොකද මතක් කරන්න කරපු දේවල් මතක් කරද්දී හැදෙනවා. ඉතින් මොකද ගොඩක් මත දේවල් වපුරලා. ඉතින් මං හිතන කාරණාවක් ඔබ වැනි මිනිස්සු, ඔබ වැනි සොඳුරු යුවතියන් අනිවාර්යෙන්ම ඔබගේ සැබෑ කාලය ගත වෙද්දී මම හිතන්නේ ඔබට සතුටින්ම ඉන්න පුළුවන් ඔබ අපසරියක් ඔබ නිර්මාණය කරගන්න. මම හැමදාම සතුටින් ඉන්නේ. අනිවාර්යෙන්ම. තාරකක් දැන් ඔබ අනිවාර්යෙන්ම මේ සමාජයට අපේ රටට මේ පුංචි රටට ගොඩක් වටිනා කියන දේවල් කරලා තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔබට කතා කරන්න ගොඩාක් දේවල් දෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් මම කැමති පොඩ්ඩක් ඔබගේ පවුල පැත්තට යන්න. මේ පවුල පැත්තට ගියාට පස්සේ මේ සමාජයට එහෙම නැත්නම් අපේ රටට මෙච්චර විදිහට ආදරය කරන තාරකා තමන්ගේ පවුලට මේ වටපිටාවට ඔබ දරුවන් එක්ක තියෙන ලෙන්ගතුකම ඔබ මොන විදිහටද ඔවුන්ට ආදරයෙන් සහ කරුණාව දක්වන්නේ සහ ඔවුන් මොන විදිහටද ආදරයෙන් තියන්නේ. ඒ කියන්නේ ඔබ මොන වගේ මවද්ද? මම හිතුවත් ගොඩක් දෙනෙක් ආදරය කරනවා. නමුත් මේ කාලේ තියෙන දේ කළමනාකරණය කරගන්න බැරිකම නිසා ගොඩක් වෙලාවට දුරස් වෙලා ඉන්න වෙනවා. ඔබ මොන විදිහටද ඒ දරුවන්ට සහ ඔබගේ ළඟින්ම සිටින පිරිසට ඔබගේ ආදරය ලබා දෙන්නේ? මම හරි ආදරවන්ත මවක් කියලා මම හිතනවා. ඒක හරියටි. ඔයාලට වෙලාවක අහලා බලන්න පුළුවන් මගේ පුතාලගේ ඕන්න. මම මෙහෙම කිව්වා. මම සම ආදරේ කැමැත්තෙන් ඉන්න උන් මුණ ගැසෙන්න. මේ අපි වෙලාවක අපි මුණ ගැහෙන්න. අපේ ඒගොල්ලෝ මම කියන්නේ මට පුතාල කෙනෙක් කියන්නේ. තාමත් මම ලොකු පුතා ලොකුයි දැන්. යාළුවා වැඩ ඔක්කොම ඉවරයි. ඒකට දීපු දෙනවා ඉතිවරේ විදිහට. ඉතින් මම හරි ආඩම්බරයි ඒගොල්ලෝ ගැන. ආදරේ මම ගොඩක්. තාම මම එයාටත් බත් කරනවා. ඉතින්
මට හිතෙන්නේ අම්මා කෙනෙක් වුණාම තාත්තා කෙනෙක් මටත් ඒ අත්දැකීම් තියෙනවා අදටත්. ආදරේනේ අම්මා තාමත් අසලේ අපිට කියලා බක්කව ගන්න එක තමයි. ඒක නරක දෙයක් නෙමෙයි. මේක හරිය හොඳ දෙයක්. ඒකෙන් තමයි පවුල ඇතුළේ සම්බන්ධතාවය හැදෙන්නේ. කොරෝනා කාලේ මගේ දරුවන්ගේ ගුරුවරුත් එක්ක මම කතා කරාම කිව්වා තාරකා අපිට හරි කනගාටුයි සමහර මේ පවුල් අපිට ඉතින් පේනවා අපි එහෙම ලොකුටම අපිට කියන්න යන්න බෑ. නමුත් අපිට පේනවා අර දරුවොත් එක්ක අලුතෙන් මෙතන සම්බන්ධයක් පටන් ගන්නවා. ඒ කියන්නේ දරුවොත් එක්ක සම්බන්ධය විසිරලාම ගිහිල්ලා තිබිලා. කොරෝනා කාලේ හැමෝටම ගෙදර ඉන්න උනානේ. අන්න එතකොට තමයි තේරුනේ කොච්චර දුරස්ද මේ සම්බන්ධය. ඒක නිකන් බැරි තරමට කොතනින්ද පටන් ගන්න කිව්වොත් තේරෙන්නේ නැහැ. ඒකට තේරෙනවා හැබැයි මේ සම්බන්ධය පටන් ගන්න ඕන. විසිරලා තියෙන්නේ, කිලිහිලා තියෙන්නේ. මේ කොහෙන්ද පටන් ගන්න? හරි පටලැවිලා. මොකද ළමයින්ව එහෙම ලේසියෙන් දිනා ගන්න බෑ. අම්මා තාත්තටවත් දරුවන්ගේ හිත දිනා ගන්න බෑ. ඒගොල්ලොන්ට අපේ අවශ්‍යකම තේරෙනවා. අපි බොරුවක් කරත් ඒකට දෙන්න ඇත්තට ස්පර්ශයකින් එක වචනයකින් දැනෙනවා. හරි ආසයි ඉඹිනවට, තුරුල් කරගන්නවට, බත් කවනවට ආදරේ කියන්නේ ඒකනේ මම ඒක නේද? ආදරේ කියන්නේ සරලයි, සුන්දරයි, සුමටයි කියලා. ඒක ඇත්ත ආදරේ. ඇත්ත ආදරේ. ඒක සුමටද කියලා දැනෙන්න එපා. අපිට කෙනෙක් ආදරය කරනවා අපිට ඒක දැනෙන්නේ නැත්නම් ඒ ආදරේ කෙනා හිතේ තිබිලා වැඩක් නෑ. එතකොට අම්මා කෙනෙක්ගේ හිතේ දැන් ඇත්තටම අපේ අම්මලා හරියට මහන්සි වෙනවා. ඒ කියන්නේ ඉස්සර කාලෙත් එක බලුවම අම්මලාගේ වැඩ 3 ගුණකින් 4 ගුණකින් වැඩිලා. හැමදේම ඒගොල්ලන් කරන්නේ. ඒගොල්ලෝ හරි පව්. ඒ කියන්නේ දැන් රැකියාවන් වල දෙන අය වගේ අනිවාර්යයෙන් අවශ්‍ය දෙන්නේ. ළමයි ආචාර්ය සියල එක තියන්නේ නැත්නම් දෙකේ එක තියන්නේ. ඉතින් ඒව හරියට හරි සාධාරණ විදිහට දිහා බලන්න. හැබැයි මම කියන්නේ ඒකින් අපිට ගැලවෙන්න බෑ. අපි අම්මලා කියන්නේ ඒක මේ කියවෙන කාලේ ආයි ගන්න බෑ. ගන්න බෑ. අපි දැන් හිතුවොත් සමාවෙන්න ඕනේ. අපි දැන් හිතුවොත් පුංචි දුවෙක් හරි පුතෙක් හරි අවුරුද්දක් දෙකක් අතර ඉන්න කාලේ ගත්තොත් සමහරවිට ඒ කාලේ නැවත ජීවිතේ කවදාවත් ලැබෙන්නේ නැහැ. යාට නොදෙන ආදරේ ආයෙ කවදාවත් අපි දුන්නට වැඩකුත් නැහැ. දෙන්න බැක් නැචරල් නෑ නේද? ඒකේ ස්වාභාවිකව අපිට එන ආදරේ අපි පෙන්නන්නේ. අපි වැඩත් එක්ක පැටලුණාම ඉතින් ආර්ථිකයේ කොච්චර බාන්නේ ආර්ථික සතුටට අම්මයි තාත්තයි දෙන්නා පවුලේ මූණ දෙනවා. ඒකට දරුවොත් හැබැයි ඉන්න ඕන වැටෙන්න තියෙන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉතින් සමහර වෙලාවට. ඉතින් මම කියන්නේ අම්මා කෙනෙක්ට මගේ නහම ප්‍රශ්න මම කියන්නේ මම ගොඩක් ආදරේ. මගේ දරුවෝ මම තුරු කරගන්නවා ඉන්නවත් කරනවා. ඉතින් ඔක්කොම කරන්න ඕන කියලා මම හිතනවා. සායගොල්ලෝ ඉතින් ආඩවට මම උදව් කරනවා. සායගොල්ලෝ මමයි ඒගොල්ලන්ගේ යාළුවෝ වගේ ඉන්නේ. එතකොට ඕන දෙයක් ඒගොල්ලෝ කියනවා. හංගන්නේ නැහැ. කිසිම දෙයක් හංගන්න ඕනෙත් නැහැ. ඉතින් ඒක තමයි ජීවිතේට අපිට ලොකු සැපත. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ සමාජගත වෙද්දි මේ දේවල් සමාජගත වෙද්දි අපි දන්නවා පුංචි ළමයාගේ ඉඳලා මහල්ලාට යනකම්ම මේ අපි කතා කරන මේ ලිංගික තත්ත්වය මේ හරිම දූෂණයට ලක් වෙන විදිහට ඒ කියන්නේ මේ දේවල් හරිම විකෘති වෙන කාලයක අපි දකිනවා මේ දේවල් සමාජගත වෙනවා. මොකද හරියට සමහර වෙලාවට සීයා තමන්ගේ මොනුපුරා වඳුරන්නේ තමන්ගේ දරුවා වඳුරන්නේ දරුවා අම්මා වඳුරන්නේ තාත්තා වඳුරන්නේ සීයා වඳුරන්නේ මාමා ඔබා මොකද අද කාලේ සමහර වෙලාවට පුංචි ගෑනු ළමයෙක් විතර නෙවෙයි පුංචි පිරිමි ළමයෙක්ට සමහර වෙලාවට එහා ගෙදර මාමා ළඟ තියා තමන්ගේ තාත්තගේ මල්ලි ළඟම තියාගන්න බැරි කාලයක් ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ අපි උදෙක් ආදරණීය නෑදෑ පිරිස ඉන්නවා ආදරණීය බාප්පලා පුංචිලා හැමදෙනෙම ඉන්න අපි කතා කරන්නේ ඕම් ගැන නෙමෙයි අනිකේ. මොකද අද සමාජයේ වෙලා තියෙන මේ කාලින සිදුවීම් එක්ක මේ දේවල් සමාජගත වෙලා ඉවරයිනේ. ඒක මෙහෙම දෙයක් දකින්න. ඔව් සමානයිනවා ඉවර කරන්නේ නෑ. දැන් මට කියන්න ඕනලා තියෙන්නේ මම හිතනවා කි ඔබ මේ සඳහන් කරන පවුලේ තියෙන ආදරය මේ වැළඳ ගන්න ඕනේ, බත් කවන්න ඕනේ, තුරුළු කරගන්න ඕනේ. මේ දේවල් එක්ක මම හිතන්නේ කවදාවත් අර විදිහට සමාවෙන් මේ විදිහට කියනකොට තිරිසන් ගති තියෙන මිනිහෙක් සමාජගත වෙන්නේ නැහැ මේ විදිහට පවුලක් තුලින් ආදරය පුරවල එළියට දාද්දී. ඒකේ ඔයා කියපු කතාව ඇතුලේ වැදගත් කාරණා දෙක තුනක් මට ඇහුණා. මට ඒ ගැන මම කැමති කියන්න. එකක් තමයි ඒ දැන් කියන එක හරියටම හරි. ඒ කියන්නේ ආදරවන්ත පවුලක් ඇතුලේ හොඳ මේ දරුවෙක් නෙබී වෙන්නේ. හොඳ පුරවැසියෙක්. ගහට වලට ආදරය කරන, සත්තුන්ට ආදරය කරන වැඩ. ඒ කියන්නේ පොඩි පතේ දැනුම විතරක් නෙමෙයි ළමයිට මිනිස්සයා කියන එක කවුද කියලා හඳුනන්නේ නැතුව ඒගොල්ලෝ සමාජයට දැම්මම හරි ප්‍රශ්නයකට යනවා. අපි කවුරුත් උගන්වන්නේ නැහැ කසාද දෙලිවල කොහොමද පවුලක් ගත කරන්නේ කියලා කොහොමද උගන්වන්නේ? ඒක නම් අපේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළු වෙන්න ඕන දෙයක්. මොකද එතන තමයි ළමයි අවුල් කරගන්නේ. ඒකත් මේ හැමදේම අපි යෝජනා කරනවා. ඒක එහෙම පුළුවන් නම් අපි ඒ ගැන කතා කරලා තියෙනවා මීට කලින් මම කතා කරලා තියෙනවා සමහර අවස්ථාවලදී. ඉතින් ඒ සමහර විෂයන් වලට අපිට ඇතුල් කරන්න පුළුවන්. මේ පුරවැසි අධ්‍යාපනය වගේ තියෙනවානේ. එතකොට ඒවට ඇතුල් කරන්න පුළුවන්. ලිංගික අධ්‍යාපනය දැනුම ලබා දීම එකත් අත්‍යවශ්‍යයි. හැබැයි
දැන් මට හිතෙන්නේ මාධ්‍ය වලින් ඔය දැන් ඔය අපි කලින් කාලේ දකින්න ඔය එක එක කතන්දර ඒවා මාධ්‍ය වලින් මතුවෙනකොට ඒ ගැන තියෙන අවධානය වැඩිමයි. ඒ කියන්නේ ඔය සමහර ප්‍රශ්න අතීතේ ඉඳන්ම මේ වෙනකම්ම ඒවා සිදු වෙනවා. ලෝකේ අපිට 100% නිවැරදි කරන්නත් බෑ, හදන්නත් බෑනේ. එතකොට නමුත් අපිට පුළුවන් අපේ පවුල ඇතුලේ අපේ දරුවෝ දැනුවත් කරන්න. හොඳ දැනුම ලබා දෙන්න මෙහෙමයි හොඳ නරක සමාජයේ මෙහෙමයි. අනිත් අධ්‍යාපනයේ තියෙනවා. දෙමාපියන්ට පුළුවන් ළමයට යම්කිසි මට්ටමකින් අවබෝධ කර දෙන්න. එතකොට අපි සමාජයේ අපිට වගකීමක් තියෙනවා, අපි මාධ්‍ය හසුරුවන අපේ වගකීමක් තියෙනවා, අපි ඒව උත්පා දක්වන්න අරකයි. මොනවා හරි එහෙම සිද්ධියක් තියෙනවා ඒක වැඩිපුර ඒක කතා කරලා ඒක හයිලයිට් කරනවා. අනිවාර්යයි. එතකොට මේවා පිළිබඳ දැවෙමින් ඉන්න පිරිස් මේ දේවල් යොමු වෙනවා. සමහරට ඒ ගැන කල්පනාවක් නැති කෙනෙකුට නම් මේක දැක්ක අමුතු අදහසක් එනවා. මේව දෙකුත් කරන්න පුළුවන් නේද කියලා හිතලා. ඒ නිසා අපි ඒක ඇත්තටම ඔය පහුගිය කාලේ ආවනේ දැන් ටිකක් ඒක යකි නෙගටිව් කැම්පේන් කියලා එකක් ආවනේ. මොකක් හරි ජරාවක් මොන හරි ආවහම අපි හිතමු මොකක් හරි නිර්මාණයක් කියලා සමහර වැඩකට නැති දේවල් ඒවට ලොකු කැම්පේන් එකක් කරනවා ඒකට බැන්නත් කමන්නේ කියලා. නෙගටිව් මාකටිං. ඔව් ඒක දැන් අහෝසි වෙලා ගියක මිනිස්සු දන්නා එක බොරුවක් කියලා. එහෙම එකක් නැහැ. ඉතින් ඒවා නරක දේවල් ගැන නරක දෙයක් හොඳ සහ නරක තියෙනවා. හොඳ පවතින නරක තියෙන හින්දා ටික. වෙනස වෙන්නේ නැහැ. ඕකේ ඇති. ඒතකොට අපි දැනගන්න ඕනේ ඒකෙන් දරුවට උගන්වනවා නම් දරුවා තෝර බේරගන්න අපි කොහොමද ඒක කරන්නේ? අනිවාර්යයෙන්. අපි මොනවද කතා කළ යුත්තේ නොකළ යුත්තේ? අපි හොඳ දේවල් කතා කරන්නේ හොඳ දේවල් ගැනම මිනිස්සු කතා කරන්නේ. දැන් මේ ඔබ කරගෙන යන මේ වැඩසටහන ඔබට පුළුවන් මොනවා හරි නම් ඒක මේ කාලේ මේක ජනප්‍රිය වෙන්න ඇති කියලා මොනවා හරි නේද? අනවශ්‍ය දෙයක් ගැන මොකක්ද කරන්නේ? එහෙමයි. ඇත්තටම කිය හොඳ views ටිකක් ගන්න හොඳ මොන හරි දෙයක් කරන්න පුළුවන්. නමුත් හෙට දවස් ඉඳලා වැදගත් කියන සමාජීය ගෞරවයක් තියෙන ශාස්ත්‍රයේ බාරක් තියෙන පිරිස් මගෙත් එක එකතු වෙන්නේ නැති වෙයි අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා දුක් මහන්සියෙන් අපි ගොඩනගාගෙන යන්නේ මොකද කවදා හරි දවසක මමත් පියෙක් වෙයි එහෙම නැත්නම් මගේ වටපිටා ලොකු යාළුවෝ පිරිසක් ඉඳී. එතකොට මට ආදරය කරන පිරිසක් ඉඳී. ඉතින් මේ මිනිස්සුන්ට මගේ නම අහුවාට පස්සේ මගේ අම්මා ගැන තාත්තා ගැන මගේ යාළුවෝ ගැන මගේ වටපිටාව ගැන ගෞරවයක් දැනෙන්න ඕනේ. ඉතින් ඔබ සඳහන් කර විදිහට හෙමින් ගමනක් හොඳයි ඒකට. අනිවාර්යයෙන්. ඉතින් ඒ දේවල් ජයග්‍රහණය කරගන්න තමයි මේ විදිහට අපි සමාජයේ ලෝකයේ දකින්නේ. ඉතින් ඔබ කතා කරන හැම දෙයක්ම මමත් මගේ ජීවිතේට එකතු කරගන්නවා ඉතාමත්ම වටිනා විදිහට. ඉතින් මම හිතනවා මේක 0% අපේ YouTube නාලිකාව නරඹන අපේ ප්‍රේක්ෂකයෝත් අනිවාර්යයෙන්ම මේ දේවල් එක්ක තමන්ගේ ජීවිතේ හැඩ නංවා ගනී කියලා. ඉතින් අපි මම කතා කරන විදිහට සෝෂල් මීඩියා ගත්තම අකර ලොකු කන්ටැක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ඔබට ආදරය කරන පිරිසක් ඉන්නවා, ඔබ ෆලෝ කරන පිරිසක් ඉන්නවා, ඔබට කැමති පිරිසක් ඉන්නවානේ. ඉතින් ඒ පිරිස වෙන්නේ ඔබට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම සෝෂල් මීඩියා ගොඩක් වටිනවා. මම ගොඩක් ඒක ප්‍රයෝජන ගන්න කියන්නේ සමාජ මාධ්‍ය ගැන නොඑක් දින නොඑක් අදහස් දක්වනවා. මගේ නම් ඒ ගැන ඇත්තටම විරුද්ධත්වයක්වත් නැත්නම් නීතිව කාර්යයක් මොකුත් නැහැ. මම හරි මගේ දේවල් වලට වැඩවලට ගොඩක් මේ පාවිච්චි කරනවා. Facebook එක ගොඩක් උදව් වෙනවා. ඉතින් මට පාඨකයෝ ප්‍රේක්ෂකයෝ මුණ ගැහෙන්න ඉතන අවස්ථාවක් තියෙනවා. මට සතුටු වෙනවා. ඉතින් මමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අනිවාර්යයෙන් Facebook account එක මොකද මම අක්කත් එක්ක සම්බන්ධ වෙන්නේ Facebook account එක හරහා. අගේ ඕනම දෙයක් අපිට 100ක් වුණත් හොඳ විදිහට පාවිච්චි කරන්න පුළුවන්, නරක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ YouTube කෙනෙක් විදිහට මම ඊටමත්ම ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් කියන මේ සමාජ මාධ්‍ය ශාලා කියන මේ YouTube, Facebook, Twitter, මේ Instagram කියන accounts ඔබේ ජීවිතේ කාලේ ළඟ ගන්න ඕන. ඔබට සමාජය දකින්න ඕන නම්, ඔබට ලෝකෙට විවෘත වෙන්න ඕන නම් තියෙන ඊටමත්ම වටිනා කියන මෙවලම්මක්. ඉතින් මේ දේවල් හොඳ විදිහට දැනගන්න ඕනේ. අනිවාර්යයෙන් හොඳ විදිහට කළමනාකරණය කරගන්න. මොකද සමහර වෙලාවට තාරකා වාසල පුදවැච්ච කියන චරිතය මම ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මට කිසිම දවසක මුණ ගැසෙන්නවත් නොමැති වෙන්න පුළුවන්. ඔබ සහ මම ඇසුරු කරන මිනිස්සු. ඉතින් ඔබ දෙයක් හොඳ විදිහට කරලා හොඳ විදිහට සමාජගත කරගත්තොත් මේ බෞද්ධ අරගෙන මම කතා කරද්දී මොකද අපිට කරන්න පුළුවන් දේවල් ගොඩයි. අපිට රීච් කරන්න පුළුවන් දේවල් ගොඩයි හොඳ විදිහට. ඉතින් ඒ නිසා මම මේකත් ඔයගලන්ට ආදරෙන් මතක් කරන ගමන් මම කැමති තරක්කම අවසන් වශයෙන් මේ දේවල් ගැන කතා කරන්න. ඒ කියන්නේ දැන් ඔබ මේ ශාස්ත්‍රයේ ඇදලා ඉන්න කාලයක් තිස්සේ අපි ගත්ත නිවේදන වෘත්තිය, එහෙම නැත්නම් මේ ටීවී ප්‍රෝග්‍රෑමින්, එහෙම නැත්නම් රංගන ශිල්පය මේ දේවල් පිළිබඳව ගත්තහම ලංකාවේ තියෙන අද තත්ත්වය පිළිබඳව ඔබ සතුටු වෙනවද සහ ඔබ හිතනවද අපේ අනාගත කලාව ඊටමත්ම මීට වඩා යහපත් විදිහට කලෙලි නැංවේ කියලා අනාගතයේදී? මීට වඩා යහපත් කරගන්න ඕන කියලා මම හිතනවා සහ යහපත් කරගන්න පුළුවන්.
දැන් ඇත්තටම ලෝකෙ දිහා බැලුවම අපේ පසුගාමීත්වයක් තියෙනවා. මොකද අපි අර මම කලින් කිව්වා වගේ තාක්ෂණික පැත්තෙන් එතකොට දැනුම පැත්තෙන් ක්‍රියේටිව් දේවල් කරන පැත්තෙන් දේවල් ඉස්සරහට කියලා අඩු ගතියක් මම කියනවා. දැන් ගොඩක් විවේචනයක් තියෙනවා. දැන් මට ආපහු දැන් මට ගොඩක් ආරාධනා තිබුණා පෞද්ගලික ආතෝල Facebook එකේ ගොඩක් දෙනෙක් කියන ආපහු එන්න කියලා. ඉතින් මම ඒ වෙලාවට ඒගොල්ලෝ කියන්නේ නෑ අලුත් පරම්පරාවක් ඉන්නවා අපි නෙමෙයි. මේ අරන් යන ඉස්සරහට අලුත් පරම්පරාවක් ඉන්නේ නෑ. අපි ආසයි ආපහු එනවා නම් කියලා. ඒ කියන්නේ එතනත් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන දේ දැන් නැති ගතියක් මොකක් හරි එහෙම තියෙනවා. ඒතකොට අපිට පේන්නේ තියෙනවා. ඉතින් ගුණාත්මක භවයේ අඩුවක් මම දකිනවා මේ වැඩසටහන් වල. එතකොට මගේ අනිත් ක්ෂේත්‍රය කියන්නේ මම දැනට වැඩ කරන පොත්පත් ක්ෂේත්‍රයක් ගොඩක් මේ ග්‍රන්ථකරණයට ගොඩක් අය යොමු වෙනවා. නමුත් මොකද්ද තමන් කරන්නේ කියලා අර කියන්නේ පැහැදිලි චිත්‍රයක් ගොඩක් අය නැහැ. මොනවා හරි දෙයක් කරලා පොතක් ලියලා ජනප්‍රිය වුණාට ඒක ඉතින් සමහරට ජනප්‍රිය වෙන්න පුළුවන්. මොනවා හරි කාරණාවක් නමුත් ඒක පවතිනවා. දැන් තමන් හරියට දෙයක් කරොත් නේ ඒක කාලයක් පවතින්නේ. ඉතින් ඒ නිසා මම දකින්නේ හැම කලාව ක්ෂේත්‍රයකම වගේ යම් පොඩි ඒක පසුගාමීත්වයක් නෙමෙයි. ඒක පසුගෑමක් නෙමෙයි. නමුත් තව ඊට වඩා ජව සම්පන්නව ඊටමත්ම ලස්සන විදිහට මේක ක්‍රියුම් වෙලා එන්න ඕනේ කියලා අදහස් තියෙනවා. පුළුවන්. ඒක අපිට සම්පත් ඔක්කොම තියෙනවා. අලුත් පරම්පරාවක තියෙනවා දක්ෂයොත් ඉන්නවා. ඒක ටිකක් හිතන්න ඕනේ කියලා මට හිතෙනවා. අපි හිතනවා ලංකාවේ ඉදිරියට මේ පිළිබඳව අවබෝධ කරගත්ත නිෂ්පාදකවරුන් අපේ රටේ බිහි වෙන්නේ. මේ පිළිබඳව කැප වෙන නර්තන ශිල්පීන්, රංගන ශිල්පීන්, ගායක ගායිකාවන්, ලේඛිකාවන් මේ සියලුම වපසරිය එකතු වෙලා අපි ඉන්ටර්නැෂනල් මාකට් එක ටච් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අපිට මේ දේවල් ඉතාමත්ම සාර්ථකව කරගන්න අපි සතු සම්පත් අපිට ඇති වෙන්න තියෙනවා. තියෙනවා ඇත්තටම තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් මම හිතන්නේ හිතන්නේ නැති එක සහ තව උතන පොඩි කාරණයක් තියෙනවා මුදල් දැන් ඔය ලෝකේ හැමදේම පෞල් ජීවිත භාව මිනිසුන් වෙනස් වෙන ගත්තේ මුදල් කියන්නේ ආර්ථිකය කියන එක පදනම. එතකොට ඒක අපිට වෙනස් වෙන්න බෑ. ලෝකේ යම් අක්ක හිතන්නේ මේ තුන්වෙනි ලෝකේ රටක් වෙන තම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන අපිට මේ සල්ලි කියන දේ නැති හින්දාද අපේ මේ නිෂ්පාදනය කියන කර්තව්‍ය අඩාල වෙලා. එහෙමත් නෙමෙයි. මොකද ක්ෂණිකව දෙයක් උපයන තත්වයට ආවොත් ඉන්න අපි මම කියන්නේ. හැම ක්ෂේත්‍රයකම වගේ අපි එහෙම පොඩි දුර්වලතාවයක් දකිනවා. අපි ක්ෂණිකව දෙයක් කරලා ක්ෂණික ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. වීල්ස් වැඩි විතර මොනවද මොනවා කරත් කමක් නැහැ කියලා හිතන්න. අනිවාර්යයෙන්. ඒ ඉන්නවා මම කියන්නේ. නමුත් නෙමෙයි. මේක ඔක්කොම එකේ බලවත් අපේ නිර්මාණ ක්ෂේත්‍රවල ඉතින් දැවැන්ත යුග තිබ්බනේ. ඒක පර්සනැලිටිස් නෑ. ඒ කියන්නේ රූපවාහිනී ක්ෂේත්‍රය හරි සිනමා මොකක් හරි ගලලා අපිට පුද්ගලයෝ ඒ පුද්ගලයෝ හදන එක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ චරිත පිළිවීම අඩුයි. يعني නිවැරදි මේ රංගනීය වේවා මේ කලාවේ හැම වපසරියක්ම කතා කරද්දී මේ දේවල් වල තියෙන අත්‍යය මේ පිළිබඳව තියෙන ගුරු කරුකම් වල පිටකොද්ද මට ඉතින් දැන් කලා ක්ෂේත්‍රයක ශාල කියන්නේ දැවැන්ත යුගයක් මේ වෙන්නේ බොහෝ දෙනෙක්ගේ දායකත්වයෙන් බොහෝ දෙනෙක්ගේ සම්බන්ධ වෙලා. කියන්නේ ඕනම කෘතියකට. එතකොට ගුරුහරුකම කියෝගේ ගුරුහරුකම් දෙන පිරිස අත්‍යවශ්‍ය වැදගත්. සහ ඒගොල්ලෝ අලුත් පරම්පරාවට ආදරෙන් මේ අය චරිත බවට පත් වෙනවා කියන එක ගැන පොඩි හරි ඊර්ෂ්‍යාවකින් තොරව මට ඉතින් ඒව පොඩි මම දන්නේ මම හරිද කියලා මම එහෙම මම පැත්තක ඉඳගෙන බලන් මම මේ ක්ෂේත්‍රවල දැන් ගොඩක් වැඩ කරන්නේ මම ලේඛිකාවක් හැටියට බොහොම නිදහස් ජීවිතයක ගතට මම ඈත ඉඳන් මම බලනවා මේ ගැන පොඩ්ඩක් ඇනලයිස් කරලා බැලුවාම මේකත් මට පේනවා. ඒ කියන්නේ යම් දැන් අපි රූපවාහිනී ක්ෂේත්‍රයේ හිටපු කාලේ ඔය ශ්‍රී ප්‍රේමරත්න ඉන්නත් කරන්නේ ජැක්සන් නැත්නම් ගොඩාක් ලොකු පිරිසක් අපේ ස්වර්ණවාහිනී හිටියා. එතකොට ඒ මට මතකයි මිස්ටර් ප්‍රේමරත්න කියනවා අපි ළඟ දැවැන්තියෝ ටික ඔක්කොම අපි ළඟ කියලා. එතකොට එහෙම කියන වැඩසටහන අධ්‍යක්ෂකවරයෙක් අලුත් වැඩසටහන් වලට අලුත් පිරිසකට අපිට දෙන කෙනෙක්. එතකොට අන්න ඒ ආකල්පයෙන් මම කියන්නේ ඒ ආයතන වල හරි කොහේ හරි ඒ අලුත් චක්‍ර දීකට් එකම තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේ අනුගමනය ඒගොල්ලන්ගේ අනුග්‍රහය ඇතිවනේ මේ චරිත අලුත් අය අපිම අලුත් අයට හොඳ සහයෝගයක් දුන්නොත් ඒගොල්ලන් හොඳ චරිත බවට පත් කරන්න පුළුවන්. ඒගොල්ලෝ දැනගන්න ඕනේ හිත මෙහෙට පණින්න නැතුව එක තැනක තමන් ඒක මතුවෙනකම් යම් වැඩක් හොඳට සාර්ථකව කරන්න. ඒ ආර්ථික කාරණා හැමදේම ජනප්‍රිය වීමේ ආසාව ඒක නේද ඉන්ටර්නෙට් එතකොට මාරු වෙන්න ගියාම එක තැනකින් මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ මේ ගැටලුවක් එනවා.
මේ සේරම අර හරි හදිස්සියෙන් තමයි මට නම් පේන්නේ අර ඉක්මනින් දියුණු වෙන්න ඕනේ. ඉක්මනින් ළඟා කරගන්න ඕනේ. එහෙම බෑගේ මගේ විශ්වාසය මම දන්නේ වෙනස්. තව කෙනෙක් වෙනස් විදිහකට හිතන. මම කල්පනා කරන්නේ නම් නිවිහැනහිල්ලේ යම් දෙයක් හොඳට කරන්න ඕන මහසීල. හිතන්න කියලා මේක ප්‍රතිඵල එනවා. ඕක ගැන මම මෙහෙම කිව්වොත් මේ තරගක්කි මම හිතනවා දැන් ගහක උනත් හොඳ ඵලයක් එන්න යම් කාලයක් යනවා. මොකද ඉවසන්න ඕනේ. ඉවසන්න ඕනේ. මොකද එහෙම නැතුනොත් ඒකෙන් හටගන්න ඵලය අපිට පරිභෝජනයේ නොසුදුසු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අහිතකර වෙන්න පුළුවන්. හරියට ඵලයක් වර්ධනය වෙලා ඒක වෘක්ෂයක් වෙලා මලක් ඇවිල්ලා ගෙඩියක් බවට පත් වෙලා මේ එන ඵලය ඊටමත්ම සාරවත් වගේම ඊටමත්ම ප්‍රණීත රසයකුත් තියෙනවා. බලාපොරොත්තු රස විඳින්න පුළුවන්. අනිවාර්යයෙන්. පුළුවන්. ඒ වචන අනිවාර්යයෙන්ම ලේඛිකාවකගේ වචන. ඉතින් ඔබ සහෘදෙක් නම් අනිවාර්යයෙන්ම ඔබට ඒදී අනිවාර්යයෙන්ම ඇසුන සැනින්ම දැනෙනවා. මොකද මේ පුංචි සියුම් දෙයක් වුණත් විඳින්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ වගේ සොඳුරු මනසක්, සොඳුරු හිතක්, සොඳුරු හදවතක් තියෙන අනිවාර්යයෙන්ම මිනිස්සෙක්ට විතරයි. ඉතින් ඒකට ඉන්න ලිවිං ප්‍රූෆ් එකක් තමයි තාරකා වාසල මුදලියාරච්චි කියලා කියන්නේ. ඉතින් තාරකාක්ගේ අපේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වුණාට මම ඔබට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අප්කමින් නාලිකාවක් විදිහට අපි මේ යන ගමනේදී ඔබ වැනි ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ සහ අධ්‍යක්ීම් බහුල සහ මේ ශාස්ත්‍රය තුළ වපසරියන් රැසකට ගිහිල්ලා ඒකේ බිම ඉඳලා උඩටම හිමින් ඉවසීමෙන් වැඩ කරගෙන තමන්ගේ ඒ වටා පිටාව සාර්ථකව ගොඩනගාගත්ත වැදගත් සහ සොඳුරු කලාකාරිනියක් සොඳුරු යුවතියක් විදිහට ඔබ අප සමග එකතු වීම මම ඉතාමත්ම අගයකට සලකනවා. මම ඔබට නැවත ස්තුතිවන්ත වෙනවා. මොකද අක්කමස් විදියට අපි මේ යන ගමනේදී ඔබ වැනි පිරිස් අපිට එකතු වීමම අපිට ශක්තියක් ඇත්තේ. ගොඩක් ස්තුතියි මල්ලිවාට මට ආරාධනා කළාට. ඒ වගේම ඔයාගේ මේ අලුත් කටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා. ඒ වගේම මම දක්ෂ විදියට කරනවා. ඉදිරියට කරගෙන යන්න මේ විදිහට. නිවිහැනහිල්ලේ කරගෙන යන්න කියලා මම කියනවා. අනිවාර්යයෙන්. ස්තුතියි මට එන්න කිව්වල. ස්තුතියක්. ඉතින් නැවතත් ඇයට ස්තුතිවන්ත වෙනවා. මොකද ඇය සම විටම සිනාමසු මුහුණින් කාලය ගත කරන සොඳුරු යුවතියක්. ඇය සතු වටිනා බදනේ ඇගේ පවුල. මොකද ඇය ඉතාමත් ආදරයෙන් තමන්ගේ දරුවන් පිළිබඳව සහ තමන්ගේ පවුල පිළිබඳව කතා කරන ආදරණීය මවක්. එහෙම නැත්නම් ආදරණීය සහෝදරියක්. එහෙම නැත්නම් ආදරණීය මිතුරියක්. ඉතින් ඒ වගේම සටන් ශිල්පයේ වේවා, නිවේදන ශිල්පයේ වේවා, ලේඛිකාව වේවා, රංගනයේ වේවා මේ සියලුම සිව් හැදෑරුමකට එහා ගිහිල්ලා මේ දේවල් තමන්ගේ ජීවිතයේ වටිනාකම් විදියට එකතු කර ගන්නාලා අය ඔබ මගේ ටොක් ෂෝ එකට සම්බන්ධ වීම මට ඉතාමත්ම ආඩම්බරයක් ඇති. ඉතින් විහක සීරුටුපසන අපේ YouTube නාලිකාව නම ඔයගොල්ලන් හැමෝටම ස්තුතියි. තවත් මේ වගේ ලස්සන එපිසෝඩ් එකකින් අපි ඔයගොල්ලන් හමු වෙනවා. ස්තුතියි.